සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෝයිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ අගෝස්තු මාස 3 වෙනි දින ජන්මදිනයේ යෙදුණු පින්වත් චන්ද්‍රානි පෙරේරා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් මේ පින්වත් දියණිවරුන් දෙදෙනා ඒ වගේ මීට වසර 2කට පෙර මිය පරලෝකීය එම්.එම්. අමරදාස රණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස එම්.එම්.ඩී.සී. රණසිංහ පුතුණුවන් විසින් තමා අද මේ විකාශන දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ තමන් නමින් ජීවත් වෙන අයටත් මිය ගිය අයටත් පින් අනුමෝදන් කරලා ඒ අයගේ සැපය බලාපොරොත්තු වෙනවා. පින් අනුමෝදන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මළගිය අයගේ සැපය. ඊළඟට ජීවත් වෙන අයගේ සැපයත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිට පැහැදිලි පින්වත්නි, මේ ජීවත් වෙන අයත් පරලෝකීය අයත් දෙගොල්ලෝම කැමති දෙයක් තමයි සැපය. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි, ලෝකයේ හැම කෙනෙක්ම පතන දෙයක් තියෙනවා. ඊළඟට හැම කෙනෙක්ම පිළිකුල් කරන දෙයක් තියෙනවා. සියල්ලෝම කැමති දුකට අකමැති කියනවා. දුක්ඛ පටික්කුලා. දුකට අකමැති. සැපට කැමති. සැප කැමති කෙනා බුදුරජාණන් වහන්සේ වදාළේ සැප පැතුවා කියලා ලබන්න බෑ කියනවා. ඊළඟට අනුන් සැප විඳිද්දී ඒ සැපට ඊර්ෂ්‍යා කරා කියලා ඒක ලබන්නත් බෑ කියනවා. දැන් ලෝකේ තියෙන එහෙම එකක් නේ, අනුන් සැප විඳිනකොට ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරපු ගමන් සිද්ධ වෙන දේ තමයි තමන්ට යම් සැපක් ලබන්න වටපිටාවක් තියෙනවාද ඒක නැති වෙලා යනවා. ඒ නිසා අනුන් සැප විඳිනවා දකිද්දී සතුටු වෙන්න. වර්තමානයේ මම දැකපු එකම කෙනා අනුන්ගේ සැපේදී අහිංසකව සතුටු වෙන කිසිම ඊර්ෂියාවක් නැති එකම කෙනා මම දැක්කේ මගේ ගුරු දෙවියන් විතරයි. මේ ජීවිත කාලේ පුරාටම මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඊර්ෂියාවක් නැති කෙනෙක් දැක්කනම් ඒ ගුරු දෙවියන් විතරමයි පින්වත්. වෙන නම් මම දැක්කේ නැහැ. ගුරු දේවෝත්තමයන් වහන්සේ අපි දියුණු වෙනවා දකින්නකොට අහිංසකව සතුටු වෙන කෙනෙක්. කවදාවත් උන්වහන්සේ කකුලින් ඇදලා පල්ලෙහාට දාන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පවා වදාළේ ඊර්ෂ්‍යා කිරීම තුළ තමන්ගේ තියෙන පිනක් වෙනසිලා යනවා. ඒ නිසා සැප ලබන්න කැමති කෙනා කල යුත්තේ පතන එකවත් ඊර්ෂ්‍යා කරන එකවත් නෙමෙයි. එයා කල යුත්තේ පින් රැස් වෙන ප්‍රතිපදාව අනුගමනය කරන එක. කෙනෙකුට කටහඬ හොඳ කටහඬක් තියෙනවා නම් ඒක යාට සැපයක්. කෙනෙකුට හොඳ රූපයක් තියෙනවා නම් ඒක යාට සැපයක්. කෙනෙකුට හොඳ හැකියාවක් තියෙනවා නම්, කීර්ති නාමයක් තියෙනවා නම්, පිරිවර සම්පත් තියෙනවා නම්, භවභෝග සම්පත් තියෙනවා නම්, හොඳ ගෙයක් දොරක් තියෙනවා නම්, කොටිම හොඳ බිරිඳක් දරුවෝ ටිකක් ඉන්නවා නම් ඒක යාට සැපයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සැප ලබන්නට නම් ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ නිසා ඒ සැප ලබන ප්‍රතිපදාව තමයි පින් රැස් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ පින. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මහණෙනි
දුක කියලා කියන්නේ පවට කියන නමක්. සැප කියලා කියන්නේ පිනට කියන නමක් කියනවා. සුකස්සේතම් භික්කවේ අදිවචන යදිදම් පුඤ්ඤා. පින කියලා කියන්නේ සැපයට කියන නම. එහෙනම් යම් කිසි කෙනෙක් දුක් විඳිනවා කියලා කියන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ ඒ වෙනකොට පවක් විපාක දෙනවා. පව විපාක දෙද්දි හැඬු කඳුලින් ඉන්නේ. හිතට සැනසීමක් නැහැ. සැහැල්ලුවක් නැහැ. හිත හරි බරයි හැමතිස්සෙම. හිතට මහ බරක් තියෙනවා. පවක් විපාක දෙනකොට. නමුත් පිනක් විපාක දෙද්දි හොඳට හිතලා බලන්න හරි සැහැල්ලුයි. සැනසෙල්ලේ ඉන්න සතුටින් ඉන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පිනට ගරහන්න එපා කවදාවත්. පිනට බය වෙන්නත් එපා. මේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ වදාළේ පිනට බය වෙන්න එපා. අද ලෝකයා පිනට බයයි. පිනට ගරහනවා. ඒ නිසා පින අපිට ජීවිතයට බුදුරජාණන් වහන්සේ වදාළේ අස්මා ලෝකා පරංගති මෙලෝ අතහැරලා පරලෝ යද්දී අපිට පිහිට පිණිස පවතින උපකාර පිණිස පවතින්නේ රැස් කරන පින. මෙහෙම හිතන්නකෝ. ඔන්න අපි පිටරට යනවා. නන්නාඳුන රටකට යද්දී අපිට උදව් කරන්න කෙනෙකුත් නැත්තම් ඉන්න හිටින්න තැනක් දෙන්න කෙනෙකුත් නැත්තම් කන බොන විදි අනුතරමේ භාෂාවවත් දන්නේ නැත්තම් අපිට කොච්චර බයක් හිතේ තියෙනවද කියලා. දැන් අපි ඒක දැකලා තියෙනවා. අපි පහුගිය කාලවල පිටරට ඉන්නකොට ලංකාවෙන් අලුතින්ම ළමයි එනවා. ඒ ළමයි හරි බයෙන් ඉන්නේ. ඉස්සල්ලාම කොහෙන් හරි පන්සලක් හොයාගන්නවා. ඉස්ලාම් පන්සලට එන්නේ. ඉතින් අනන්තවත් අපි කන්න බොන්න දීලා ඇති. මේ ඊට පස්සේ දරුවෝ දෙමව්පියන්ගේ අගේ තේරෙන්නත් යන්න ඕන රටවල වලට. මට මතකයි අවුරුදු 18ක දරුවෙක් ආවා. අඬන එකමයි වැඩි අම්මා මතක් වෙනවා කියලා. ලංකාවේදී අම්මට රෙස්පෙක්ට් එක දාගෙන හිටියා. ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ. ඒ ඔක්කොම ටික තනියම කරගන්න ඕනේ. සෑහෙන කාලයක් යනකම් හිත හදාගන්න බැරි වුණා. ඉතින් අපිට තියෙන්නේ දුක් අඳුන අහන එක. ඇඬුවේම අනේ මට අම්මා ළඟට ගිහිල්ලා අම්මගේ ඔඩොක්කේ ඔළුව තියාගෙන අඬන්න ඕන ස්වාමීන් වහන්සේ මට යන්න වුණා කීකිම ඇඬුවා. ඒ මහා විශාල ශරීර තියෙන පිරිමි මේ මහා විශාලට මෙහි ඉන්නවා. ගියාට පස්සේ බලන්න ඕනේ. කොච්චර අසරණ වෙනවද කියලා. මේ මං කිව්වේ පින්වත්නි පේන රටක ඉඳලා මේ පේන රටකට ගියාට පස්සේ තියෙන දුක බය හිතන්න පේන ලෝකෙක ඉඳලා නොපෙනෙන ලෝකයකට යන්න උනොත් එහෙම ඇස් දෙක මෙහින් ඇස් වහලා පණ ගිහිල්ලා ඇස් අරිනකොට නිරේ නම් කොච්චර බයක්ද. නිරේ ආයි කිසි සින්දු කතා මොකුත් නැහැනේ. මරලතෝනි ඇහෙන උදේ ඉඳන් රෑ වෙනකම්ම මරලතෝනි නාහෙට දැනෙන්නේ මිනී කුණු ගඳ, ලේ ගඳ. බයෙන් හැම තිස්සෙම බයෙන් වෙලෙනවා. ඇහෙන වචන ඔක්කොම කපාපන්, කොටාපන්, මරාපන් කියන වචන. මේ කිසිවක් නේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබට ධර්මයේ හැසිරෙන්න හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ කිව්වා. මේ මම දැක්ක කියනවා චපස්සායතනික කියලා නිරයක් තියෙනවා. චපස්සායතනික ආයතන 6ටම දැනෙන්නේ දුක. ඇහැට පේන්නේම මිනිස්සු මරනවා. දුක් විඳිනවා. කනට ඇහෙන්නේ දුක් විලාප. නාහෙට දැනෙන ගඳ මිනී කුණු ගඳ, ලේ ගඳ. දිවට දැනෙන රසය මෙහි වගේ හොඳ රසවත් නැහැ. මොනවද තියෙන්නේ? බඩගිනි කියද්දි ගිනි ගුලි කිල්ලනවා. පිපාසයි කියලා කියද්දි ලෝධිය කිල්ලනවා. දිවට දැනෙන රස සුන්දර රසයක් නෙමෙයි. කයට දැනෙන්නේ හැමතිස්සෙම විශාල රසණයක්. ඔය මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා නිරේට ගල් කැටයක් දැම්මොත් ඒ ගල් කැටේ පවා උණු වෙලා යනවා කියන. එච්චර රසණයක් නිරේ තියෙනවා කියනවා. ඊළඟට හිතට එන අරමුණු හැමතිස්සෙම කයට දැනෙන පහසෙයි වගේ කියනවා. හිතට එන අරමුණු හැමතිස්සෙම බයයි. දැන් මාව මරයි, දැන් මාව මරයි කියන බයක් හැමතිස්සෙම තියෙනවා. ඊළඟට තරහක් තියෙනවා හැමතිස්සෙම. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නිරේ ගියාට පස්සේ නිරිසත ආපහු නිරේමයි උපදින්නේ. කල්ප ගාණක් යනවා මනුස්ස ලෝකෙට එන්න. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ චපස්සායතන කියලා නිරයක් තිබ්බා. ඒ වගේම උන්වහන්සේ වදාළා චපස්සායතනික කියලා සුගතියකුත් මම දැක්කා කියනවා. ඒ සුගතියට ගියාට පස්සේ ඇහැට දකින්න රූප
කනට අහන ශබ්ද, නාහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු මේ ඔක්කොම ප්‍රිය දේවල් කියනවා. ඒ නිසා මහණෙනි මම මේවා ඇස් දෙකින් දැක්කා කියනවා. ඒ නිසා මේක ඔබට ධර්මයේ හැසිරෙන්න හොඳ අවස්ථාවක් කියනවා. නිසා ඔබටද මටද මේ අවස්ථාව කවදාවත් මගහැරෙන්න නම් එපා. මේ උතුම් තිසරණිය ගැන කතා වෙන මේ කාලවකවානුවේ ඔබට මේ උතුම් තිසරණිය ගැන කියවෙන මේ බණපද මගහැරෙන්න නම් එපා. මේ උතුම් සංඝරත්නයේ ගුණ ගැන කියවෙන මේ කාලවකවානුවේ මේ සංඝරත්නයේ ගුණ අහන එක අනේ ඔබට මගහැරෙන්න නම් එපා. ඔබ ඒ කනට මේ සංඝරත්නයේ ගුණ නිරන්තරයෙන් ඇසේවා. අඟුලිමාල මහරහතන් වහන්සේ වදාළේ මගේ සතුරෝද මේ ධර්මයේ අසත්තා. සතුරන්ටත් යහපතක්. ඒ නිසා ඔබත් පතන්න අනේ මගේ සතුරෝද මේ බණපදේ අසත්වා. එතකොට මේ සතුරුකම පවා නැති වෙලා යනවා. ඔබට හදිහෝනියක් කරන අයට පතන්ට වෙනසේවා කියලා පතන්න එපා. පතන්ට අනේ බණපදයක් ඇහිවා ඒ අයට. සිහිය උපදිනවා. ඔබෙන් පලිගන්නා දේවල් අතහරිනවා. සතුරු මිතුරු වෙනවා. ඒ බණපදේ ඇහෙනකොට. ඒ නිසා පදන්න සතුරන්ටද උදේ ඉඳන් රෑ වෙනකන් මිරිස් අඹරඹර පලිගගහ පොල් ගහගා ඊට පස්සේ බාරහාර වෙවි මේ දේවාල ගානේ ගිහිල්ලා නිකාන් නිකරුණේ රස්තිය අදු වෙන්න එපා. ওই කතන්දරේ නවත්ත ගන්නට නම් ওই ප්‍රශ්න නවත්ත ගන්නට නම් උදේ හවා බුදුන් වැඳ වැඳ පතන්ට අනේ මගේ සතුරන්ටද මේ බණපදේ ඇසේවා. සතුරුකම අතහරිනවා. ප්‍රඥාවන්ත මිනිසෙක් නම් පින තියෙන මිනිසෙක් නම් සතුරුකම අතහරිනවා. ඒ නිසා පතන්න ඒකයි අඟුලිමාල මහරහතන් වහන්සේ වදාළේ. සතුරන්ටද මේ බණපදේ ඇහෙන්න ඕන. ඒ නිසා මේ බණපද ඔබේ සතුරන්ටද මිතුරන්ටද ඇසේවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා නමුත් දැන් අපි කීවේ පිට රටකට යනකොට තියෙන ප්‍රශ්නේනේ. නමුත් මේ පිට රටකට යනකොට ඔන්න ඔබ පිළිගන්න යහළුවෙක් එනවා. එයා බෝඩ් එකටම ඇවිල්ලා ඉන්නවනේ සමහරලාට නම ලියාගෙන බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා. ඊළඟට ඔබට ගියාට පස්සේ ඇඳුම් ටික අරන් දෙනවා. කන්න බොන්න ටික ගෙනත් දෙනවා. ඊට පස්සේ ඉන්න තැනක් හදලා දෙනවා. රැකියාවක් හොයලා දෙනවා. වාහනයක් හොයලා දෙනවා. මේ ටික කරලා දුන්නොත් ඔබට සැපයක් නෙමෙයිද කියලා හිතන්නේ. සැපයක්. රටකට පැත්තක තැබේවා. දුර ගමක ඉඳන් කොළඹට ආවොත් එහෙම මිනිස්සයා කොච්චර බය වෙනවද කියලා බලන්න. හොයාගන්න බෑනේ. බය බිරාන්ත වෙලා යනවා. කොහෙන් යන්නද කියලා හොයාගන්න බෑ. එකපාරකින් ගියාට පස්සේ ආපහු හැරෙන්න විදියකුත් නැහැ. ඒ වගේ මිනිස්සු අතරමං වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ වදාළ අර වගේ අපිව පිළිගන්න කෙනෙක් හිටියොත් අපිට ඒක සැපයක්. ආන් ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා මේ පින තමා කියනවා අපිව මේ ජීවිතේ අතහැරලා පරලෝ යද්දී අරන් මේ අපිව පිළිගන්න ඉන්නේ. දැන් අපි මනුස්ස ලෝකෙට එනකොට ඔන්න අපිව පිළිගත්තා. අපේ පින විසින්. අපි මනුස්ස ලෝකයට එනකොට දැන් සමහර දරුවෝ ඉපදෙනකොට මම මේ පින තේරුම් ගන්න මම කියන්නේ මේ කාරණාව. සමහර දරුවෝ ඉපදෙනකොට ඔන්න අම්මලා තාත්තලා ඉපදෙන්න කලින්ම කුසට එනකොටම ඇඳුම් ටික හදලා තියෙනවා. එයාට වෙනම කාමරයක් හදනවා. එයාට අවශ්‍ය බඩු මුට්ටු ටික ගෙනත් තියෙනවා. බැංකු ගිණුම් අරිනවා. ගොඩාක් දේවල් කරනවා. දැන් මහා බෝසතාණන් වහන්සේ උපදිනකොට සතර මහා මේ සතර නිධාන පහළ වුණා. සප්ත මේ රත්නයන් පහළ වුණා. ඊළඟට දුටුගැමුණු රජුරෝ උපදිනකොට ඒත් එහෙමයි. නිධාන පහළ වුණා. ඒ පින විසින් පිළිගන්නවා. සමහර දරුවෝ ඉපදිනකොට ගෙවල් ගිනි ගන්නවා. කුසට එනකොටම තාත්තට රස්සාව නැතිලා යනවා. එක්ක තාත්තා මැරෙනවා. එක්ක මේ තාත්තා අම්මා විරසක වෙනවා. එහෙම නැත්තම් කන්න ටිකවත් නැහැ. සමහර දරුවෝ ඉපදුනාට පස්සේ අම්මට කිරි උරන්නෙත් මේ කිරි එරෙන්නෙත් නැහැ. කිරි ටිකවත් දෙයි ගන්න විදියක් නැහැ. දැන් අතීත කතන්දර තියෙනවානේ. කොටින්ම කියනවා නම් හිඟමන පවා නැතිලා යනවා කියනවා. පින විසින් දැන් අතීතේ එහෙම තිබුණා. මේක හිඟන කණ්ඩායමක් හිටි. ඒක අම්මා කෙනෙක්ගේ කුසලේ හිඟන කණ්ඩායම එක අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් ආවා. කුසට දරුවා ආව විතරයි අම්මට හිඟමනේවත් නැහැ. එහෙනම් කල්පනා කරන හොඳට හිඟමනේ හම්බෙන්නත් පිනක් තියෙනවා. සිංගමන් යද්දි සිංගමන් ලැබෙන්නත් පිනක් තියෙන්න ඕන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින අපිව පිළිගන්නවා. චිරප්ප වාසින් පුරිසන් දූරතෝ සොත්ති මාගත.
ගොඩාක් කාලයකට පස්සේ දුර රටක ඉඳලා අපි දන්න කියන කෙනෙක් කෙනවා. දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඒ මිනිස්සයා ගොඩාක් කල් ඉඳලා අපි තුන් පිට රටක ඉන්න කෙනෙක් අපේ ඥාති කෙනෙක් බොහෝ කාලයකට පස්සේ ඔන්න ආරංචි වෙනවා ලංකාවට එනවා කියලා. එතකොට මොකද කරන්නේ? ලංකාවේ ඉන්න අය එයාට අවශ්‍ය කරන ඇඳුම් පැඳුම් ගෙනත් තියෙනවා. කන්න බොන්න දේවල් හදලා දෙනවා. කාමර ලෑස්ති කරනවා. ඊට පස්සේ එයාපෝට් එකට ගිහිල්ලා පිළිගන්නවා. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඒ ඥාතියාව සතුටින් පිළිගන්නවා කියනවා. වැළඳගෙන සිප වැළඳගෙන සතුටින් පිළිගන්නවා කියනවා. ආන් ඒ වගේ කියනවා තතේව කත පුඤ්ඤම්මි පින් කළාට පස්සේ පින් කරපු කෙනාව අස්මා ලෝකා පරංගති මෙලෝ අතහැරලා පරලෝ යද්දී ඒ කෙනාව පිළිගන්නේ පුඤ්ඤානි පතිගන්නන්ති පියං ඥාති වාගත. හරියට අර ප්‍රිය ඥාතියා ආවට පස්සේ අපි පිළිගත්තා වගේ කියනවා. මේ ජීවිතේ අතහැරලා පරලෝ යද්දී අපිව පිළිගන්නේ අපි මේ ජීවිතේ ඉන්නකොට රැස් කරපු පින කියනවා. හිතන්ට අපි මේ ජීවිතේ ඉඳලා පිනකුත් රැස් කරේ නැත්තම් පිළිගන්නේ මොනවාද? පව විසින් තමයි පිළිගන්නේ. හොඳ සාක්ෂියක් පහුගිය කාලේ ලංකාවේ එහෙම සිද්ධියක් වෙලා තිබුණා. ඔය දුර පළාතක අම්මා කෙනෙක් දුප්පත් අම්මා කෙනෙක් හිටිය දරුවෝ දෙතුන් දෙනෙකුත් හිටියා. තව දරුවෙක් කුසට ආවා. මේ තාත්තා කොළඹ පැත්තේ පෙදරේරු කර්මාන්තයේ දෙන කෙනෙක්. ඉතින් අම්මා තනියම ගෙදර හිටියේ දරුවා වදන කාලේ කිට්ටුයි. දවසක් වැහි රාත්‍රියේක මේ අම්මට වැසිකිලි යන්න ඕන වුණා. අම්මා වැසිකිලි ගියේ 12ක් අයිනට. 12යිනේ වැසිකිලි කරද්දී අම්මට විලි රුජාව ආවා. දරුවා බිහි වුණා. වැසිකිලි කරන්න ගියේ දරුවා බිහි වුණා. දරුවා බිහි වෙච්ච ගමන් අම්මට හිතුණා මේ දැන් දරුවා බිහි වුණානේ. පස්සේ මේක සිද්ධිය හොයාගන්න පුළුවන් උනේ කාලයක් ගියා. එක මේ දවසක මේ ගඟක් දිගේ වතුර පාරක් දිගේ බිලිඳෙකුගේ මලමිනියක් ගහගෙන ආවා. ඒක පොලිසිය හොයාගෙන ගියා මේ මල සිරුර කාගේද? අලුත් වැදූ දරුවෝ ඉන්නේ කොහෙද? හොයාගෙන යනකොට මේ අම්මා වහුණා. කුසේ දරුවා හිටියේ මෙයාට හම්බුණා. අම්මගෙන් ඇහැව්වා මොකද්ද මේ කරේ කියලා. අම්මා මේ විස්තරේ කිව්වා. මොකද්ද මේ වැසිකිලි කරනකොට දරුවා බිහි වුණා. අර ලේ පිරිච්ච අසූචි තැවරුණු දරුවව දකින්නකොට අම්මට හිරිකිත හිතුණා කියන බලන්න කිසිම මවකෙකුට හිතෙන්නේ නැති දෙයක් නේ. අම්මලා දහදුක් ඉඳලා දරුවා බිහි කරනවා. නමුත් ඒ වේදනාව නැති වෙනවා කියන අර අසූචි පිටින් හරි කමන්නේ දරුවව පපුවට තුරුල් කරගත්තු කම. අර සියලු වේදනා යට යනවා කියනවා. නමුත් බලන්න මේ දරුවගේ පිනේ ස්වභාවය තමන්ගේම මවට හිතෙනවා අප්පිරියාව. පිළිකුලක් හිතෙනවා. අම්මා මොකද කරේ? එහෙම්මම දරුවා බිහි කරලා එහෙම්මම ගඟට විසි කරා කිව්වා. අප්පිරිය හිතනවා කිව්වා. එයාගේ පින විසින් එයාව පිළිගත්තු විදිය. මනුස්ස ලෝකේ එන්න පින තියෙනවා ජීවත් වෙන්න පින නැහැ. මැරුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ පින විසින් තමයි අපිව පිළිගන්නේ. අද මනුස්ස ලෝකේ අපි යම් සැපක් විඳිනවද? අපි කලින් ජීවිතේට කරපු පින අනුව අපි මේ ලෝකෙ පිළිගත්තා. ඉතින් ඒ නිසා අපේ ජීවිතයට පින අවශ්‍යයි පින්වත්නි. මේ මං කිව්වේ මේ සාමාන්‍ය කාලා බීලා ජීවත් වෙලා ඉන්නනේ. නමුත් මගපල ලබන්න ඒකටත් අවශ්‍ය පිනමයි. පින සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේ නමකට දිව්‍ය නේත්‍ර ඥානෙ තියෙනවා. දෙවිවරු පේනවා. හැබැයි කතා කරන එක ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ඔබ වහන්සේ මට දිව්‍ය නේත්‍රය හදාගන්න හැටි කියලා දුන්නා. දිව්‍ය මිශ්‍රවණේ හදාගන්න කියලා දුන්නේ නැහැ කියලා. පින්වත් භික්ෂුව ඔබ උත්සාහ කරන්න එපා වැඩක් නැහැ කිව්වා. ඔබට ඒ පින නැහැ කිව්වා. පින නැත්තේ ඇයි? සසරේ කලින් ජීවිතයක එක භික්ෂුන් වහන්සේ නමකට කනට ගහලා. ඒ පව එනවා මගපල ලබන ජීවිතෙත් ඒ පව එනවා. මොකද්ද? දිව්‍ය ශ්‍රවණිය ලබන්න බෑ. ඒකයි කිව්වේ මේ සංඝයා කියන්නේ කවුද කියලා හඳුන ගන්න ඕන. අපි මේ සුළුවට තැකුවට මට මතක් වුණා අපි පෞගී කාලවල හිටපු රටේ ඒ පන්සලේ හිටපු ස්වාමීන් වහන්සේට එක ගිහි කෙනෙක් කනට ගහන්න ගිහිල්ලා තිබුණා. අවුරුදු 15ක් 16ක් ගිහිල්ලා තාම ඒක කතා වෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ බොහෝම ඉවසිලිවන්තව ඒ මිනිස්සුන්ට උදව් උපකාර කරගෙන ඒ රටේ ඉන්නවා. නමුත් අර මිනිසයාගේ කීර්ති නාමය අදටත් වෙනසිලා. ඉතින් රැස් වෙන කර්ම නම් හිතා ගන්න බෑ පින්වත්නි. මොකද අපි මේ ජීවිතේ මෙහෙම හිටියට
අපි මේ සසරේ මේ නිවන පතන අය අනේ මේකෙන් ඈතර වෙන්න නැත්තම් කියලා සුළු මොහොතකට හරි හිතන අය අපි. එතකොට මේ සුළු මොහොතකට හරි හිතන එක යම් දවසක විපාක දෙනකොට මේ කියපු කර්මත් පස්සෙන් එනවා. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන සංඝයාගේ ගුණ හඳුනාගෙන ඒ උතුම් ශ්‍රාවක සංඝ රත්නයට මනාවකට පුදලා ගරු සත්කාර සම්මාන කර පින් රැස් කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ දම්පෙන් පූජා කරලා පින් රැස් කරගන්න කැමති ශ්‍රාවකයින්ට අග්‍රතම පිරිස හොඳම පින් කෙත තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ නිසා මේ ශ්‍රාවක සංඝ රත්නය හඳුන්වනවා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. අනුත්තර වූ පින් කෙත. මේ තමයි උත්තරීතම පින් කෙත. උපරිම පිනක් රැස් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට පින් රැස් කරගන්න තියෙන උපරිම තැන මෙතන. අද ලෝකයා ගරහනවනේ හාමුදුරුවන්ට හැමදාම කණ්ඩ හම්බෙනවා. ඒ නිසා අපි ඔය වයසක අයට දෙනවා, මහලු නිවාස වලට දෙනවා, අනාථ මඩම් වලට දෙනවා. ඒක හොඳයි. දුප්පත් අයට දෙනවා. ඒක හොඳයි. ඉංගන මිනිස්සුන්ට දෙනවා. ඒක හොඳයි කියලා. නමුත් මේ කියපු පිරිස් උත්තරීතර පිරිස් නෙමෙයි. උත්තරීතරම පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. හිතන්නකෝ අපි කඩේකට ගියාම අඩු මුදලකට හරි ගන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ බඩුනේ. බාල බඩු ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ සාමාන්‍ය ලෝකේ කතාව. නමුත් පින් රැස් කරන්න ගියාට පස්සේ පිනත් උපරිම රැස් කරගන්න කැමති නම් ඒ උපරිම පින් රැස් කරගන්න කැමති කෙනා කල යුත්තේ මොකද්ද? ඒ උපරිම පින රැස් වෙන තැන ඒ පින වපුරන්න ඕනේ. ඒ බීජ වපුරන්න ඕනේ. පුණ්‍ය බීජ හරි තැන වැපුරුවොත් තමයි හොඳ ඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා කරමෙටි සහිත කුඹුරක නිසරු කෙතක කොච්චර සරුසාර බීජ වැපුරුවත් සරු අස්වැන්නක් ලබන්න බෑ. හැබැයි මෝඩ ගොවියෝ ওই නිසරු කෙත්වලත් වපුරනවා. හැබැයි දක්ෂ ගොවියා සරු අස්වැන්නක් ලබන්න කැමති ගොවියා මොකද කරන්න ඕන? සරු පොළවක හොඳ සරු පොළවක තමා කියනවා සරු බීජ වපුරන්න ඕනේ. සරු පොළවක බීජ පොඩ්ඩක් වැපුරුවත් ඇති කියනවා විශාල ඵලයක් ගෙනත් දෙනවා කියනවා. ප්‍රතිඵල ගෙනත් දෙනවා. ඒ නිසා දක්ෂ ගොවියා මොකද කරන්නේ? සරු කෙත හඳුනාගෙන ඒ සරු කෙතේ හොඳට වපුරනවා. එතකොට ඒ සරු කෙතේ වැපුරුවට පස්සේ යාට තියෙන මේ ප්‍රතිඵලය තමයි යාට සැපසේ ඵල නෙලන්න පුළුවන්. සැපසේ ඉන්න පුළුවන්. ඒ වගේ පින් අස්සනු නෙලාගෙන්න කැමති ශ්‍රාවකයින්ට ඒ ශ්‍රාවකයන්ගේ පින මහත්ඵල මහානිසංස කරන්න අනුත්තර පින් කෙත තමා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. අද ඒ නිසා අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන ගුණයක් පිළිබඳව. ඒ තමයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත. පින් අස්සනු නෙලා ගන්නට කැමති ලෝකයාට අනුත්තර පින් කෙත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවක සංඝයා මෙන්න මේ විදියයි. කෙත්තූපමං අරහන්තෝ. ලස්සනයි බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. කෙත්තූපමං අරහන්තෝ. රහතන් වහන්සේලා වනාහි කෙතක් වගේ කියන. දායකා කස්සපූපමා. දායකයෝ වනාහි ගොවියෝය. බීජූපමං දෙය ධම්මා. ඒ කෙතේ වපුරන බිත්තර වී තමා කියනවා දෙන දානි. එත්තතෝ නිබ්බන්ති තේ ඵල. මේ කාරණා තුන එකතු වුණොත් තමා කියනවා හොඳ ඵලයක් ලැබෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අනුත්තර වූ පින් කෙත තමා මේ ශ්‍රාවක සංඝ රත්නය. ඒ නිසා සරු අස්සනු නෙලන්ට කැමති පින් අස්සනු නෙලන්න කැමති ශ්‍රාවකයින්ට මේ තරම් උතුම් කෙතක් වෙන කොහෙවත් නැහැ. ඒ නිසා පින් රැස් කරන්නට කැමති දක්ෂ ගොවියා මොකද කරන්නේ? මේ කෙත හඳුනා ගන්නවා. මේ කෙත හඳුනාගෙන මෙයා මොකද කරන්නේ? මේ කෙතේ හොඳට වපුරනවා. කෙතට බැන්නා කියලා කෙතට දෝෂ නැහැ. කෙතට පාඩු නැහැ. දැන් අද කාලේ කරන්නේ කෙතට බැන යනවනේ. කෙතට බැන්නා කියලා කුඹුරට පාඩුනේ. අපි හිතමු මේ
ගොවියෙක් ඉන්නවා කුඹුර හරිනේ කියලා කුඹුරට බැන බැන ඉන්නවා මම වපුරන්නේ. කුඹුරද බඩගින්නේ ඉන්නේ ගොවියද? ගොවියා බඩගින්නේ. හැබැයි දක්ෂ ගොවියා කුඹුරේ හොඳට වපුරලා සරු අස්වැනු නෙලනවා. ඒ නිසා කෙතට කවදාවත් කෙතේ අඩුපාඩු හොය හොය ඉන්න එපා. කෙත සාරවත්. මම මේ උපමා කළේ ශ්‍රාවක සංඝරත්නී අඩුපාඩු හොය ඉන්න එපා. සංඝයා සීල සම්පන්නයි, ගුණ සම්පන්නයි. මොකද ආර්ය සංඝයානේ රහතන් වහන්සේලාගේ පරපුර නෙමෙයි. එතකොට මේ ශ්‍රාවක සංඝයා පිරිසුදුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ එක යෝ සීලවා සීලවන්තේසු දදාද. ඔබ සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දන් දෙන්න. සිල්වතුන් උදෙසා කියවම අපි කොහොමද සිල්වතුන් හොයාගන්නේ කියලා කල්පනා කරන්න ඕනේ නේ. ශ්‍රාවක සංඝරත්නී කියලා කිව්වම සීලෙන් අග්‍ර පිරිස රහතන් වහන්සේලා. තුන්කල් වාසී ශ්‍රාවක සංඝරත්නී උදෙසා ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියලා කියද්දි මේ දාණය ශ්‍රාවක සංඝරත්නී උදෙසා වේවා කියලා පූජා කරද්දී තුන්කල් වාසී සංඝයාට මේ දාණය අයිති වෙනවා. එතකොට ඔබේ දාණය පිරිසුදුයි සංඝයාගේ පැත්තේ. එහෙනම් පිරිසුදු වෙන්න ඕන කාගේ පැත්තෙන්ද? ගොවියාගේ පැත්තෙන් පිරිසුදු වෙන්න ඕන. ගොවියා දක්ෂ වෙන්න ඕන. තමන්ගේ හිත හදාගන්න, හිත රැකගෙන, හරි කෙත හඳුනගෙන ඒ කෙතේ වපුරන්න. දැන් හිතන්නකො මේ කෙතට දොස් කිව්වා කියලා කෙතට පාඩුවක් නැහැ. හැබැයි ඒ කෙතේ දොස් කියා හරි වැපුරුවොත් පළ නෙලන්නේ කවුද? ගොවියා. බැන බැන හරි වපුරනවා කියලා හිතන්නකො. හැබැයි බැන බැන වපුරන්නේ හිත පැහැදීමෙන් නෙමෙයිනේ. නේද? එතකොට හරි විදියට ඵල ලැබෙන්නේ නැහැ. නමුත් ඵල ලැබෙනවා. හැබැයි බැන බැන හරි හොඳ කී හරි වැපුරුවොත් ඒ දෙකේම ඵල ලබන්නේ ගොවියා. මේ මිතන්න ඔන්න ඔබ දානයක් දෙන්න යනවා. මේ දානි දුන්නට පස්සේ ඔන්න අපි හොඳට දානි වළඳනවා. බඩ පිරෙන්න දානි වළඳලා අපි කියනවද අම්මෝ අද මම ලොකු පිනක් කරගත්තා. මොකද්ද? බඩ පිරෙන්න දානි වැරදුවා. එහෙම කියලා අපි කියනවද? එහෙම නැත්නම් ඔබ කියනවද අනේ අපි හොඳට දානයක් දුන්නා අද අපි පින් රැස් කරගත්තා කියලා. ඔබයි කියන්නේ පින් රැස් කරගත්තා කියලා. ඕන් අපි ධර්ම දේශනාවකට වඩිනවා. එතකොට මිනිස්සු මේ කාන්තාව කිස්සලු කඩාගෙන බිම දිගේ ඇදිලා වඳිනවා. අපි කියනවාද අම්මෝ අද මං ගොඩාක් පින් කරගත්ත මිනිස්සු දහස් ගණන් මට වැන්දා කියලා අපි කියනවාද? එහෙම නැත්නම් ඔබ කියනවාද අනේ වන්දනා කරගන්න හම්බුණා පින් රැස් කරගත්තා කියලා. ඔබයි කියන්නේ. එහෙනම් දන් දීමත් වන්දනා කිරීමත් මේ හැම දෙයක් තුළම පින තියෙන්නේ ඔබටයි. ඔබටයි පින් රැස් කරගන්න පුළුවන්. අපිට ඒක අපිට කරනවා කියලා හිතුවොත් අපිටත් තියෙනවා මාන්නේ නම් ඇති වෙයි. වෙන නම් මොකුත් නැහැ. මේ අපිට තමා ගෞරව කරන්නේ, මේ අපිට තමා පුදන්නේ අම්මෝ අපිත් කෙනෙක් කියලා හිතුවොත් එහෙම හිතට ගත්තොත් අපිට මාන්නේ නම් වැඩි. වෙන නම් කිසිවක් වෙඩින්නේ නැහැ. හැබැයි ඔබට හරි විදියට මේ කෙතේ වැපුරුවොත් පින් කළොත් ඔබට හොඳ අස්වැන්නක්, හොඳ සරුසාර පිනක් රැස් කරගන්න පුළුවන්. ඉතින් සරුසාර අස්වැන්න නෙලන්න කැමති ශ්‍රාවකෙන්ට අනුත්තර වූ පින්කෙත තමා කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ නිසානේ සේල බ්‍රාහ්මණයා කිව්වේ නක්කත්තානි මුකං චන්දෝ ආදිච්චෝ තපතම්මකං. නැකත්තරු අතරට අග්‍ර වෙන්නේ රාත්‍රී ආකාශයේ බබලන චන්ද්‍රයා කිව්වා. උණුසුම් දේවල් අතරට අග්‍ර වෙන්නේ දහවල ආකාශයේ බබලන සූර්යයා. පුඤ්ඤං ආකංකමානානං පින් අස්වන් නෙලාගන්න කැමති ශ්‍රාවකයන්ට අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කිව්වා. වෙන පිරිසක් නෑ පින්වත්නි. ඉතින් ඒ නිසා මේ පිරිස ගැන හොඳට හඳුන ගන්න ඕන. මේ පිරිසට ඇයි අපි වඳින්නේ? ඇයි අපි ගෞරව කරන්නේ? ඇයි අපි බුහුමන් දක්වන්නේ? ඇයි අපි මෙච්චර දම් පුදන්නේ? Tamanට කන්න නැතත් කොහොම හරි දාන වේල ගේන්නේ ඇයි මේ? මොකක් නිසාද? නිකන් ඉන්න බැරි නිසාද? නෑනේ. මේ යම් ගුණයක් තියෙන නිසා ඒ ගුණ අපි හඳුන ගන්න ඕන. ඒ ගුණ මනාවකට හඳුනගත්තොත් ඔබ ලස්සනට පින් රැස් කරනවා. ඒ නිසා මේ සමහර මිනිස්සු කියන අනේ ඔය හාමුදුරුවන්ට වඩා අපිට මේ අපේ ළඟ ගුණ තියෙනවා කියලා කියනවා. නමුත් එහෙම කිව්වා කියලා ඒ මිනිසයාට පුළුවන් ද පින්වත්නි සාංගික දානයක් දෙන්න? දැන් අපිටම කියලා තියෙනවා
ඒ ඉන්න හාමුදුරන්ට වඩා අපිට සීලේ තියෙන හාමුදුරනේ කියලා මටම කියලා තියෙනවා. ඉතින් මං කල්පනා කරේ ඉතින් එහෙනම් හොඳට අපි ඕනේ නැහැනේ බණ කියන්නේ දාන දෙන්න. මේ පුළුවන් නේ කට්ටිය එකතු කරලා සාංගික දානයක් දෙන්න. පුළුවන්ද? සමහරු කියනවා අනේ පන්සල් යන්න ඕනේ YouTube එකකින් බණ අහලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. YouTube එකකින් පුළුවන් ද සාංගික කරන්න දානයක්? සාංගික දානයක් දෙන්න පුළුවන් ඔබට? බෑ. නිසා මේ සංඝයාගේ ගුණ හඳුන ගන්න ඕන. ඕකට ලස්සන මේ කාරණාවක් කියනවා. මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමිනී ඔබ වහන්සේලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මෝ හි සිට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරාය. මේ ජනයා අතර මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියලා ඔබ වහන්සේලා කියනවා. ඊළඟට ඔබ වහන්සේලා කියනවා මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකේ ගිහි ශ්‍රාවකේ පෘථග්ජන භික්ෂුවට වඳින්න ඕන. ගෞරව කරන්න ඕන. සාමණේර කෙනෙකුට පවා ගෞරව කරන්න ඕන කියලා ඔබ වහන්සේලා කියනවා. සතර අපායෙන් නිදහස් වෙච්ච සෝතාපන්න ශ්‍රාවකයා ධර්මයේ දැකපු ශ්‍රාවකෙක්. නමුත් පෘථග්ජන භික්ෂුවටත් වඳින්න ඕන කියලා ඔබ වහන්සේලා කියනවා. ඉතින් මේ මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයේ නම් ওই කියන කතාව බොරුවක්. මේ ගිහි කෙනා සෝතාපන්න වෙච්ච ගිහි කෙනා මේ පෘථග්ජන භික්ෂුවට වඳින්න ඕනා කියන කාරණාව ඇත්තක් නම් අරක බොරුවක්. දැන් අද කාලේ ওই ප්‍රශ්නේ තියෙනවානේ පොඩ්ඩක් දහම් දෙනම ආවට පස්සේ භික්ෂුන් වහන්සේලාව අභිභවා යනවා. භික්ෂුන් වහන්සේලාටත් ධර්මිය උගන්වන්න දෙනවා. ඊට පස්සේ ගෞරව කරන්නේ නැහැ. එයා ගෞරව ලබන්න ඕන කෙනෙක් විදිහට තමයි හැසිරෙන්නේ. එහෙමනේ වර්තමාන ලෝකේ තියෙන්නේ. ඒක හාමුදුරුවරුන්ගෙන්ම බණ ටිකක් අහගෙන එයා ධර්ම දැනුම හදාගෙන ඊට පස්සේ හාමුදුරුවරුන්ටම රෙස්පෙක්ට් එක දානවා වර්තමානයේ. එහෙනම් එතනින්ම හඳුනා ගන්න තියෙන දෙයක් තමයි එයාට තිසරණේ නැත. එයාට මේ ධර්ම ගෞරවේ නැත. එයාට සංඝ ගෞරවේ නැත. බුදුරජාන් වහන්සේ කෙරෙහි ප්‍රසාදේ නැතුව සංඝයා කෙරෙහි ප්‍රසාදේ ඇති වෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කෙරෙහි ප්‍රසාදේ නැතුව ධර්මයේ කෙරෙහි ගෞරවේ නැතුව සංඝයා කෙරෙහි ගෞරවය ඇති වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කෙරෙහි සංඝයා කෙරෙහි ගෞරවේ නැතුව ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. මාර්ගඵල ලබන්නට නම් මගඵල නිවන් අවබෝධ කරන්නට නම් එයාට ඵල වෙනුවීම පිහිටන්න ඕන දේ තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය. ධර්මයේ කෙරෙහි ප්‍රසාදය. ශ්‍රාවක සංඝයා කෙරෙහි ප්‍රසාදය. මේ තුන ඉස්සලා පිහිටන්න ඕන එයාට. මේ තමයි මූලික බේස් එක. මේ බේස් එක නැතුව මේ පාදම නැතුව එතනින් එහාට යන්න බෑ. ඒක කවදාවත් නේතන් තාණං විජ්ජති. කවදාවත් වෙන්නේ. ඒ නිසා මගඵල ලබන්න කැමති නිවන් අවබෝධ කරගන්න කැමති දැන් ඔය වර්තමානයේ තියෙන්නේ මගඵල ලබන්න ඕන ඔය පින් කර කර ඉඳලා හරියන්නේ. පිනට ගරා අපිට මේ ගැඹුරු බණ කියන්නේ එහෙම කියනවනේ වර්තමාන ලෝකේ. නමුත් ගැඹුරු බණත් අවබෝධ කරගන්න නම් එයා තුල ඉස්සල්ලාම පිහිටන්න ඕන දේවල් තියෙනවා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ පැහැදීම තිසරණේ මනාවකට පිහිටියට පස්සේ යාට ඊළඟට පිහිටනවා මේ කර්මඵල අදහන එක. කරන කියන දේවල් වල විපාක අපසතුයි කියන එක අදාහ ගන්නවා. ඒව නැතුව මගඵල ලැබුණා කියන එක වෙන්නේ නැහැ. මිලිඳු රජතුමා මේ ප්‍රශ්න ඉස්සර මේ කාලේ එනවා කියලා දන්නවා. ඒ නිසා තමයි පින්වත්නි මේ ඇහැවි මේ නාගසේන මහරහතන් වහන්සේගේ මේ පොත් වහන්සේලාගේ සඳහන් වෙනවා මේ නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේට විතරයි කියන්නේ. එච්චර ප්‍රඥාවක්. මේ අහලා තියෙන ප්‍රශ්න එක බලද්දි අපිට හිතන්නවත් බෑ මේවට උත්තර කොහොම දෙන්නේ නැති කියලා. ඔන්න මේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජාණෙනි යම් කරුණකින් ශ්‍රමණ තෙමේ වැඳුම් ලැබීමට දැක හුනස්නින් නැගී සිටීමට ගරු බුහුමනට පුද පූජාවන්ට සුදුසු වන්නේ නම් ඒ ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේ නමකගේ ශ්‍රමණ භව ඇති කරන මේ ධර්මයන් 20ක් තියෙනවා කියනවා. මෙන්න මේ ශ්‍රමණ ධර්ම 20 තියෙන නිසා තමා කියනවා මේ භික්ෂුවක් ළඟ එයා වඳින්න පුදන්ට සුදුසු. ගරු බුහුමන් දක්වන්නට සුදුසු. ඇඳිලි බැඳ වන්දනාමාන කරන්නට සුදුසු. දම්පෙන් පූජා කරන්නට සුදුසු. සිව්පසේ පූජා කරන්නට සුදුසු. මේ නිසා කියනවා. එතකොට මේ සිවුරට වඳිනවා කියන කතාව
කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ එතකොට. මේ සංඝයාට වඳින්නේ ශ්‍රමණයන් වහන්සේලාට වඳින්නේ මෙන්න මේ ශ්‍රමණ ධර්ම 20 තියෙන නිසා කියනවා. මේ ශ්‍රමණ ධර්ම 20 සෝවාන් වෙච්ච කෙනාට නෑ කියනවා. ශ්‍රමණ ධර්ම තියෙන්නේ ගිහි සෝවාන් වෙච්ච කෙනාට නෙමෙයි. පැවිද්දාට. ඔන්න විස්තර කරනවා බුද්ධ ආදී ශ්‍රේෂ්ඨයන් වහන්සේලා විසින් මුළුමනින්ම හික්මවන හේයින් ශ්‍රේෂ්ඨ බව ඇත්තේ ඒ ශ්‍රමණයන් වහන්සේ. භික්ෂුන් වහන්සේලාව හික්මවන්නේ බුදුරජාණන් වහන්සේ. පැවිදි වුණාට පස්සේ ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි දැන් ඉන්න. ඔබ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න. ඇවතුම් පැවතුම් සංවර කරගන්න. අනුමාත්‍ර වරදෙත් බිය දැකමින් වාසය කරන්න. මේ විදිහට හික්මවන්නේ බුදුරජාණන් වහන්සේ. අද බුදුරජාණන් වහන්සේ නැතත් භික්ෂුන් වහන්සේලා හික්ම වෙන්නේ ධර්ම විනයට අනුව. බුදුරජාණන් වහන්සේ පින්වම් පාදි වදාළේකනේ පින්වත් මහණනි සාසුන් වහන්සේ පින්වම් පෑවට පස්සේ මේ ඔබගේ ගුරුවරයා වෙන්නේ සාසුන් වහන්සේ වෙන්නේ ධර්මයයි. ධර්ම විනය. ඒ නිසා අදටත් මේ භික්ෂුන් වහන්සේ හික්මවන්නේ බුදුරජාණන් වහන්සේ විසින්මයි. ඕම වදාලා ඒ නිසා මිලිඳු රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ වදාලා මේ බුද්ධ ආදී ශ්‍රේෂ්ඨයන් වහන්සේලා විසින් මුළුමනින්ම හික්මවන නිසා ශ්‍රේෂ්ඨ බව දිනවා කියනවා ශ්‍රමණයන් වහන්සේලාට. තුන් දොරින් කෙලෙස් හා එක් නොවි සිටින හේයින් ශ්‍රේෂ්ඨ බව ඇත්තේ. සිතින් කයින් වචනයෙන් කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැහැ ශ්‍රමණවරු. ආන් ඒ නිසා ශ්‍රේෂ්ඨයි කියනවා. ධර්මයේම ඇලී සිටින බව ඇත්තේ. ධර්මයේම තමයි කල්පනා කරන්නේ. කොච්චර වැරදි අඩුපාඩු තිබ්බ වුණත් ධර්මයේම සිහිපත් කරලා තමයි ඒකින් නැගිට මේ පැවිද්ද රැඳෙන්න නම් ධර්මයේම සිහිපත් කරමින් වාසය කරන්න ඕනේ. මේ ශ්‍රමණයන් වහන්සේලා කියලා කියන්නේ ධර්මයේම ඇලී සිටින අය. කාමයේ ඇලී සිටින අය නෙමෙයි. සෝතාපන්න ගිහි කෙනෙක් වුණත් එයා කාම ලෝකේ ජීවත් වෙනවා. අමුදරුවොත් එක්ක වාසය කරනවා. මිල මුදල් පරිහරණය කරනවා. මල් ගඳ සුවඳ විලවුන් දරනවා ඒ අය. දැන් විසාකාව සෝතාපන්න වෙලා හිටියේ නමුත් එයා ගිහි ජීවිතේ වාසය කළා. දරුවෝ වැදුවා. සම්භාවනීය තැන් වලට ගියා. උත්සව ප්‍රිය සම්භාෂණ වලට ගියා යා. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේලා ධර්මයේම ඇලී වාසය කරනවා. අග්‍රෝ නිවන කරාම යන බව ඇත්තේ. නිවන පිණිස තමයි මේ ශ්‍රමණ ජීවිතය ගත කරන්නේ අය. නිවන අරමුණු කරලා. සංසුන් වූ ඉරියාපත විහරණයේ යුක්තයි. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ ඉරියව් හරි සංසුන්. ඊළඟට කාය වාග් සංගමී යුක්තයි. කාය වචනේ හරි සංවරයි කියනවා මේ භික්ෂුන් වහන්සේලාගේ. ඒ නිසා ශ්‍රේෂ්ඨයි කියනවා. හිතට කටට එන දේ කියවන ස්වභාවයක් භික්ෂුන් වහන්සේලාගේ නැහැ. සැබෑ ශ්‍රමණ ජීවිත ගත කරන භික්ෂුවකගේ කාය වචනේ සංවරයි. ඒකනේ බුදුරජාණන් වහන්සේට මේ චූල සුභද්‍රාව කියන්නේ සන්තින්ද්‍රියා සන්ත මානසා සන්ත තේජා ගුණමග්ග සම්ටිතා ඔක්කිට චක්කු මිතභානි තාදිසා සමනාම මම දන්න ශ්‍රමණවරු ඒ වගේ කියනවා. පමණ දැන කතා කරන බිමට යොමු වූ netin යුතු අහිංසක පිරිසක් කියනවා. සංවර පිරිසක් කියනවා ශ්‍රාවක සංඝයා කියලා කියනවා. මම දන්න ශ්‍රමණවරු ඒ වගේ කියනවා. සෝතාපන්න ශ්‍රාවිකාවක් ඒ කිව්වේ. කාය වචනේ හරි සංවරයි කියනවා ශ්‍රමණයන් වහන්සේලාගේ. ඊළඟට තමයි ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි ඒ ශ්‍රමණවරු. ඊළඟට තමයි ඉවසීමෙන් හා කීකරු බවින් යුක්තයි. ඊළඟට හුදකලාවේ හැසිරෙන්නේ. තමන්ගේ පාඩුවේ කුටියකටලා තන ජීවිතය ගෙවනවා. පිරිවරාගත්තු පිරිසක් ඒ ඇත්තන්ට නැත. ඊළඟට තනිව වාසයට ඇලමින් භාවනාවෙන් යුක්තව වාසය කරනවා. මේ ශ්‍රමණ ධර්ම. පවට ලැජ්ජාව සහ බය තියෙනවා කියනවා. වැරද්දක් කරත් හොර රහසය කරන්නේ පවට ලැජ්ජයි බයයි. නම් ගිහි ස්වභාව ලෝකෙ එහෙම නැහැනේ. අරක්කු ටිකක් බීලා කාණුවේ වැටිලා ඉන්න බය ලැජ්ජාවක් නැහැනේ. ඒ නිසානේ ටයිකෝඩ් දාලා යනවා ගිහිල්ලා එනකොට ඊට පස්සේ කාණුවේ වැටිලා ඉන්නේ. සිගරට් එකක් බොන්න ලෝකෙ බය නැහැ. වැරදි වැඩ කරනට ලෝකයා බය නැහැ. එලිපිටේ ටික කරනවා. හැබැයි මේ ශ්‍රමණවරු කියන පිරිස පවට ලැජ්ජාව බය තියෙන පිරිසක් කියනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්තයි. අප්‍රමාදයෙන් යුක්තව වාසය කරනවා මේ පිරිස. ආභි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක ශික්ෂාපදයන් සමාදන් වෙනවා. දැන් මේ කියන ටික ඔය ගිහි ඇත්තන්ට නෑනේ. ඊළඟට ශික්ෂාපදයන් රැකීමේ වීරිය ඇත්තේ.
ගිහි කෙනෙකුට නම් බුදුරජාණන් වහන්සේ වදාලා නිත්‍ය සීලේ පංච සීලේ. හැබැයි උපසම්පදා භික්ෂුවකට රකින්න තියෙනවා. දැන් ඔබට පංචශීල පද පහක් රැක ගන්න බෑනේ. ගොඩක් වෙලාවට බෞද්ධයි මහා බෞද්ධයි ධර්මයේ හැසිරෙනවා කියලා කියනවා නම් ওই මගපල ලබන්න ඕනා කියලා පාරම්භානායකින් ඉස්සල්ලාම හොයන්න තියෙන පංචශීල පද පහ තියෙනවාද කියලා. හොඳට බැලුවොත් පේනවා පංචශීල පද පහ නැහැ. සංඝයාට ගරහනවා, දන් දෙන්නේ, පින් කරන්නේ. හොඳට හොයලා බලන්න. අවංකවම මගපල ලබන්න කැමති නම් ඒ කෙනා තුල සීල්පද පහ හොඳට රැකිලා තියෙනවා. මව්පියන්ට සලකන, ශ්‍රමණ බ්‍රාහ්මණන්ට සලකන, දම්පැන් පූජා කරන ලස්සන වැඩපිළිවෙලක් තියෙන චරිතයක් ඒක. ඊළඟට ඒ ශ්‍රමණ ධර්මයේ තමා කියන කුසල ධර්මයන් කෙරෙහි ඇලුණු චරිතය ඇති බව. කුසල් වඩන්ටයි කැමති, අකුසල් වඩන්ට නෙමෙයි. කුසල ධර්මයන් පිළිබඳව ඉගෙනීමත් ප්‍රශ්න අසා දැනගැනීමත් ඇති බවයි. මේ භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය. සීලාදී බලවත් ඇලී සිටින, සීලේ බලවත් ඇලී සිටින. පංචකාමයේද සිව්පසේද ආලය බැහැර කරලා ඉන්නේ. සිව්පසේට පංචකාමයට මේ කැමැත්ත දක්වන්නේ නැහැ සැබෑ ශ්‍රමණවරු. ආභි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක ශික්ෂාපදයන් පරිපූර්ණ කරනවා. ඊළඟට ගිහි වස්ත්‍රාභරණ හැරදාලා අනගාരിക පැවිදිලා මේ කසාය වස්ත්‍රය පොරවගෙන ඉන්නේ. ඊළඟට තමා මේ ශීර්ෂාලංකාර ආදී හැරදාලා හිස මුඩු කරලා ඉන්නේ කියනවා. හෙයාර් ස්ටයිල් දාන්නේ නැහැ. ඕගොල්ලෝ ගිහි ලෝක ජීවිතේ එහෙම නෙනේ. එක එක කාලෙට එක එක විදිහේ හෙයාර් ස්ටයිල් පාවිච්චි කරනවා. නමුත් මේ කෙස් ටික බෑවට පස්සේ මොකුත් නැහැ. ඒ නිසා ඒ ශ්‍රමණවරු මේ ශ්‍රමණ ධර්ම 20න් සහ මේ ලිංග ධර්ම දෙකෙන් යුක්තයි කියනවා. ඒ විතරක් නෙමෙයි කියනවා. මේ ශ්‍රමණ ධර්මයන්ගේ හික්මනේ භික්ෂුව ගුණයන්ගෙන් අඩු නොවන බැවින්, පිරිපුන් වන බැවින්, සම්පූර්ණත්වයට පත්වෙන බැවින් අසේක භූමිය වූ රහත් භූමියට බැස ගන්නවා කියනවා. රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේලාත් එක්ක එකට වාසය කරනවා කියනවා ඒ භික්ෂුව. හැබැයි සෝවාන් වුණු ගිහි කෙනාට රහතන් වහන්සේලාත් එක්ක සමසමව ඉන්න බෑ. ඒ නිසා දැකලා වඳින්න, නැගිටින්න, වන්දනාමාන කරන්නට සුදුසුයි කියනවා සංඝයා. ඊළඟට භික්ෂුන් වහන්සේ නමකට රහත් වුණත් නැත රහතන් වහන්සේ නමක් එක්ක එක කුටියේ වාසය කරන්න පුළුවන්. හැබැයි සෝවාන් වුණු ගිහි කෙනාට ඒ හැකියාව නැහැ. මම සෝවාන්, ඒ නිසා මම රහත් භික්ෂුන් වහන්සේත් එක්ක එකට වාසය කරන්න ඕන කියලා එහෙම කරන්න බෑ. එපමණකින්ම දැකලා නැගිටින්න, හුනස්නින් නැගිටින්න, වන්දනාමාන කරන්න සුදුසුයි කියනවා සෝතාපන්න ශ්‍රාවකෙක්. ඊළඟට තමා මෙයා මේ දේශනා කරනවා නාගසේන මහරහතන් වහන්සේ භික්ෂුව අග්‍ර පිරිසට එකතු වෙලා ඉන්නේ. ලෝකයේ අග්‍රතම පිරිස තමයි ශ්‍රාවක සංඝයා. ඒ සංඝයාට එකතු වෙලා ඉන්නේ. හැබැයි මම සෝවාන් වුණත් මම ගිහි ලෝකේ ඉන්නේ. ඒ නිසා වන්දනාමාන කරන්න සුදුසුයි කියනවා. ඒ භික්ෂුව ප්‍රාතිමෝක්ෂයේ උදෙසී මේ කියන්නේ පොහොය කිරීම. අඩමාසයක් පාසා උපසම්පදා භික්ෂුවට පොහොය මේ කර්මය කරන්න තියෙනවා. හැබැයි සෝවාන් වුණත් ගිහි උපාසකට ඒ ටික නැහැ. ඒ නිසා වඳින්න සුදුසුයි කියන ඒ භික්ෂුව. ඊළඟට තමයි මේ භික්ෂුව තව කෙනෙක්ව පැවිදි කරනවා. හැබැයි මම සෝවාන් වුණත් මට පැවිදි කරන්න බෑ. ඒ නිසා ගිහි උපාසක, සෝවාන් උපාසක, පෘථග්ජන භික්ෂුවට, සාමණේර භික්ෂුවට වන්දනාමාන කරන්නට දැක හුනස්සින් නැගිටින්න සුදුසුයි කියනවා. ඊළඟට ඒ භික්ෂුව අප්‍රමාණ වූ ශික්ෂාපදයන්හි පිරිපුන් කරන්නේය. භික්ෂුන් වහන්සේ නමකට 227ක් ශික්ෂාපද තියෙනවා. කෝටියක් සංවර සීලයක් කියනවා තියෙනවා. හැබැයි මම සෝවාන් වුණත් පංච සීලයෙන් යුක්තව ඉන්නේ. ඒ නිසා වන්දනාමාන කරන්න සුදුසුයි කියනවා ගිහි කෙනා. ඊළඟට ඒ ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණයන්ගේ වේශයට පැමිණියේ. කිස් රැවුල් බාලා සිවුරු පොරවගෙන ඉන්නේ. හැබැයි මම සෝවාන් වුණත් ගිහි ඇඳුම් දරන කෙනෙක්, ගිහි වස්ත්‍ර දරන කෙනෙක්. ඒ නිසා වන්දනාමාන කරන්න සුදුසුයි කියනවා. ඊළඟට ඒ භික්ෂුව ධර්මයන් දරා සිටි අන්‍යයන්වත් එහිලා හික්මුවයි. හැබැයි මට අන්‍යයන්ව හික්මවන්න බෑ. මම සෝවාන් බව හැබැයි නමුත් මට අන්‍යයන්ව හික්මවන්න බෑ. ඒ නිසා මේ භික්ෂුව දැක්කහම වන්දනාමාන කරන්න, නැගිටින්න, පුද පූජා කරන්න සුදුසුයි කියනවා. තවද මහරජාණනි, මේ ක්‍රමයෙන් භික්ෂු භූමියේ ඇති මහත් බවත්, අසම බවත්, විපුල බවත් දැනගන්න ඕන කියනවා. මේ භික්ෂු භාවයේ තියෙන විපුල මහත් බව. මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේකයි ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ කවුද? අනුත්තර වූ පින්කෙත කියලා කියන්නේ ඇයි මේ?
මේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජාණෙනි ඉදින් සෝවාන් උපාසක දෙමේ අරහත්ත්වය සාක්ෂාත් කරයි නම් ඔහුට ගති දෙකයි තියෙන්නේ කියනවා. එක්කෝ එයා එදාම පිරිනුවම් පාන්න ඕන. සෝවාන් උපාසක ගිහි ජීවිතේම රහත් වුණොත් එදාම පිරිනුවම් පාන්න ඕන. එහෙම නැත්නම් එයා පැවිදි වෙන්න ඕන කියනවා. පැවිදි වුණේ නැත්නම් එයා එදාම පිරිනුවම් පානවා. දවස් 7ක් ඇතුළත පිරිනුවම් පානවා නෙමෙයි දවස් 7ක් ජීවත් වෙලා පිරිනුවම් පානවා කියලානේ කතාවක් ලෝකේ තියෙන්නේ රහත් වුණොත් එහෙම නැහැ. එදාම පිරිනුවම් පානවා. හැබැයි එයා පිරිනුවම් නොපායින්ට නම් එයා මොකද කරන්න ඕනේ? ඉක්මනට පැවිදි වෙන්න ඕන. එහෙනම් මේ රහතන් වහන්සේලාගේ ආයුෂය රැඳෙන්නේ මොන ඇඳුම මතද? මේ චීවරය මත. ආන් ඒ නිසා මේ චීවරයට කියනවා අරහත් දජේ රහතන් වහන්සේලාගේ චීවරය. රහතුන්ගේ කොඩිය මේක. ආන් ඒ නිසා ඒ භික්ෂුවට වන්දනාමාන කරන්නට, ඇඳිලි බැඳ වඳින්නට, පුද පූජා දක්වන්නට, ඊළඟට දම්පැන් පූජා කරන්නට සුදුසුයි කියනවා. මේ තමයි අනුත්තර පින්කෙත. ඉතින් මේ අනුත්තර පින්කෙත ලෝකයා හඳුනන්නේ නැති නිසා තමයි පින්වත්නි මේ බැන බැනා යන්නේ. බැන්නා කියලා පින්කෙතට පාඩු නැත. පාඩුව ඔබටමයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ තමයි අපි මේ කාලේ පුරා කතා කළේ. ඉතින් ඒ නිසා මේ උතුම් ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ ඔබ හඳුනා ගන්න. මොකද අපි මේ ජීවිතේ හිත පහදවා ගත්තේ නැත හිතන්ට අද මැරෙනවා කියලා. ආයි කවද්ද හිත පහදවා ගන්න කියලා හිතන්න පින්වත්නි. නේ? අද තමයි අන්තිම දවස ජීවත් වෙන්න තියෙන්නේ. මේ තාක් ඔබ සංඝයාට දොස්පරොස් කියලා පෞරස් කරලා අද මැරුණොත් දුගතියයි. ඒ නිසා වහ මේ සංඝයාගෙන් සමාව අරගෙන සංඝ රත්නයේ සමාව අරගෙන සංඝ රත්නයේ කෙරෙහි හිත පාදවා ගන්න. ඒක ඔබට යහපත පිණිස පවතී. ඒ නිසා මේ උතුම් සංඝ රත්නයේ උතුම් ගුණ සමුදාය ආනුභාවයෙන් ඔබ සියලු දෙනාට සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවෙන් අද දවසේ ධර්ම දානමින් රැස් කළ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුණු දෙවියෝ ඔබ අප හැමදෙනාම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැමදෙනා නමින් මේ ජීවිතේ සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ ධර්ම දානයේ දායකත්වයේ දරන ඒ පින්වතුන්ලා නමින් මියගිය මීට වසර 2කට පමණ පෙරදී මියගිය එම්.එම්. අමරදාස රණසිංහ පියාණන්ට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පියාණන්ගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා, සැපවත් වේවා, සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අයිති වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අගෝස්තු මාස 3 වන දිනේ ජන්මදිනයේ යෙදුණු පින්වත් චන්ද්‍රානි පෙරේරා මෑණියන්ට ඒ රත්නපුර ඇතුල් රවුම් පාරේ පදිංචි චන්ද්‍රානි පෙරේරා මෑණියන්ට මේ පින අයිති වේවා. ඒ පින්වත් මෑණියන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ රැස් කළ පින එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ධර්ම දානමේ පින සිද්ධ කරන ඒ චන්ද්‍රානි මෑණියන්ටත් ඒ මෑණියන්ගේ දියණිවරු දෙදෙනාටත් ඒ පවුල් වල ඥාති මිත්‍රාදී සියලු දෙනාටත් ඒ වගේම එම්.එම්.ඩී.ඩී. රණසිංහ පුතාටත් මේ පින අයිති වේවා. ඒ පින්වතුන්ගේ පවුල් වල ඥාති මිත්‍රාදී දූ දරු සෑම සියලු දෙනාට මේ පින කරගන්න උදව් උපකාර කළ හැම කෙනෙකුටම ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට විශේෂයෙන් අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ටත් මේ පින අයිති වේවා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. කරදර බාධා දුරු වේවා. ඊතා සුවසේ
ඔබ හැම දිනාටම ගෞතම සම්බුද්ධ ශාසනය පිහිට පිළිසරණ ලබන්නට මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.